Ada Derana, Sri Lanka's prime time news bulletin. අයිබෝවන් අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශයට මම චතුර ආල්විස්. අදත් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය. මගේ ෆෝන් එක තමයි මගේ බැංකුව. Sampath Mobile Banking. පාසුයි ලේසි කාලය ඉතුරුයි. Sampath බැංකුව හෙට දින එළිය කරයි. මාස 60න් අලුත් රටක් හදන එජාප ප්‍රතිපත්තිය එළිදකි. අපි මුළු පාර්ලිමේන්තුවටම කියනවා කොයි පක්ෂයට අයිති වුණත් මේස් වැඩසටහනට ඔබේ සහයෝගය දෙන්න. අකුරැස්සේ සිදු වූයේ මොකද්ද? මට තරු පෙනුණා. මෙරිහාන සුදුවෑන් සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට. ඒ පිළිබඳව දැන් CID එකට ඒකේ පරීක්ෂණ පවත්වනවා. කෝප් අනුකමිටු වාර්තාවට පැන වූ වාරණය ඉවතට. Living your masterpiece. Rossell, eternal elegance. යහ පාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දක්වනු ලැබුවා. මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය යන්න එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි. The big story. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ විහාර මහදේවී එළිමහන් රංගපීඨයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් විසින් ත්‍රිනිකායක මහා සංඝරත්නයට එහා සමගින් සර්ව ආගමික පූජ්‍යතුමන් වහන්සේලාට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෞරවයෙන් පිරිනමන ආකාරය අපි දකිනවා. ආර්ථික දියුණු කිරීම, දූෂණය මුලින් උපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය හා අධ්‍යාපනය ඉහළ නැංවීම යන පංචවිධ ඉලක්ක ඊට ඇතුළත්. ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය යටතේ රැකියා දසලක්ෂයක් බිහි කිරීමටත් ඒ සඳහා රජයට බලතල පවරා දෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටත් අපේක්ෂා කෙරෙනවා. එසේම ආර්ථික සංවර්ධන කලාප 45ක් රට තුළ ඇති කිරීමටත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් රට තුළ ස්ථාපිත කිරීමටත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කර තිබෙනවා. තවද කෘෂිකාර්මික සංවර්ධන කලාප 23ක් පිහිටුවීමට යෝජනා කරන අතර බී කලාපයේ දකුණු ඉවුරේ ඉඩම් හෙක්ටයාර 8000ක් සහ අලුතින් හෙක්ටයාර 12000ක් මේ සඳහා යොදා ගැනීමට නියමිතයි. දෙහිවර ආර්ථික සංවර්ධන කලාප 10ක් සහ පොකුරු ගම්මාන 2500ක් පිහිටුවීමට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා වී තිබෙනවා. ගොවීන්ගේ අස්වනු මිලට ගැනීම සඳහා පූර්ණ බලති ජාතික කෘෂිකාර්මික අධිකාරියක් පිහිටුවීමටද නියමිතයි. දේශපාලන හේතු මත සමෘද්ධිය අහිමි වූ සියලු දෙනාට සමෘද්ධිය ලබා දීමටත් අත්‍යවශ්‍ය පිරිස් වෙත සමෘද්ධි දීමනාම වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා. එසේම රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ දීමනාව මූලික වැටුපට එකතු කරන බවද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා නීතියක් හඳුන්වා දෙන බවත් ඒ අනුව මාසික අවම වැටුප රුපියල් 10000ක් කළ යුතු බවත් සඳහන් වනවා. වතුකරයේ සෑම පවුලකටම ඉඩම් කොටසක් සහ නිවසක් ලබා දීමටද පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කර තිබෙනවා. දූෂණය මුලින් උපුටා දැමීම යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධිබලති ස්වාධීන දූෂණ මැඩපැවැත්වීමේ කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීමටත් යෝජනා වී තිබෙනවා. නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීමටත් එමගින් ඒකීය රාජ්‍යයක් යටතේ සියලු දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි බලය බෙදා හැරීමකටත් පාර්ලිමේන්තුවට වග කියන අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමටත් මනාප ක්‍රමය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත් ව්‍යවස්ථාවේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කිරීමටත් අපේක්ෂිතයි. එසේම තොරතුරු දැනගැනීමේ පනත විගණන පනත සම්මත කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතියක් සකස් කිරීමටත් එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රකාශනය හරහා එකගත්වය පළ කර තිබෙනවා.
මීට අමතරව නිවාස ලක්ෂ 5ක් තැනීමට යෝජනා කරන අතර එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ කොළඹ සිට කටුගස්තොට දක්වාත් එසේම රත්නපුර දක්වාත් අධිවේගී මාර්ග තැනීමට යෝජිත බවයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ජාතික ආදායමෙන් 3% සහ අධ්‍යාපනය වෙනුවෙන් 6% ක්‍රමානුකූලව වෙන් කිරීමට යෝජනා කරන එක්සත් ජාතික පක්ෂය කියා සිටින්නේ සෑම පෙරපාසල් දරුවෙකුටම නොමිලේ කිරි වීදුරුවක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි. එසේම නව තාක්ෂණික විද්‍යාල 18ක් රට තුළ පිහිටුවීමටත් සෑම විශ්වවිද්‍යාලයකම කියවීමේ ශාලාව සඳහා Wi-Fi කලාප ලබා දීමටද සැලසුම් කර ඇති බව සඳහන්. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ නායකින් ජනතාව ඇමතුවා. මගේ ඇඟෙත්ලේ රතු පාටයි, මගේ ඇඟෙත්ලේ කොළ පාටයි, මගේ ඇඟෙත්ලේ නිල් පාටයි. ඔහොම අසනීපයක් තිබුණා අපිට. ඒක ලියුකේමියා. ඉක්මනට බේජ්ජන්න ඕන. ඒ නිසා දැන් අසනීපය අඩු කරලා දාලා දැන්වත් ප්‍රතිපත්තියක් වටා ජනතාවට ඒක රාශී වෙන්න කියලා ආරාධනා කරලා ඒ වගේම මුළු මහත් ජනතාවගෙන් එකවිල්ලීමක් කරනවා. මොන පක්ෂ වුණත් කමක් නැහැ. හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. අපි මතක තියාගන්න ඕනේ අපිම සම්මත කරපු ඒ 19 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිතුමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන කෙනාට තමයි අග්‍රාමාත්‍ය දුරේ ලැබෙන්නේ. ජනාධිපතිතුමා දැම්මම මතය ප්‍රකාශ කළා තියෙනවා. මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ. ඒ නිසා මතය ප්‍රකාශ වෙලා ඉවරයි. ඒ නිසා මේ ඉදිරි කාලෙදී අපි බලයට පත් කරන්න ඕනේ ආණ්ඩුව යටින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වෛර කරන එතුමා බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණ කරන ජාවාරංකාරින්ගේ ආණ්ඩුවක් නෙවෙයි. අවුල් හැදෙන්නේ මහින්දට බලය ලැබුණා. මහින්දටයි මෛත්‍රීටයි එකට වැඩ කරන්න බැරි බව බොහෝම හොඳට ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා ව්‍යවස්ථාවෙන් බැලුවත් ජනමතයෙන් බැලුවත් එකට යන්න පුළුවන් තැන මෛත්‍රී රනිල් සුසංයෝගය ඉදිරි අවුරුදු 5ට බලය ගෙනියන එකයි කියන එක පිටෝර්ණි අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට අද මේගොල්ලෝ ප්‍රචාරය කරන බලගතු කාරණයක් හැටියට මේ ජාතික ආරක්ෂාව අනතුරේ කියලා. කොටි සංවිධානයේ නැගිටගෙන එනවා රට බෙදන්න යනවාය කියලා අපි අපේ ජනතාවට කියනවා. මේ රටේ ත්‍රස්තවාදයට හිස ඔසවන්න අපි ඉඩ තබන්නේ මේ රජය ඉඩ තබන්නේ. මේක මැතිවරණ ප්‍රකාශනයක් නෙමෙයි. මේක සැලැස්මක්. මේ සැලැස්මටයි අපි වරම ඉල්ලන්නේ. මේක 21 වෙනි සතවර්ෂයේ ලිච්ඡවි පාලන ක්‍රමයක් අපේ රටේ ඇති කළා අපි දියුණු කරන්නට ගන්න පියවර හැටියටයි මම දකින්නේ. මේ සමගම පොකුරු ගම්මාන ක්‍රමයේ යටතේ ඒ තීරණ ගන්න දේශපාලඥයෝ නෙමෙයි. දේශපාලන පක්ෂයට අයත් නොවන ගමේ මට්ටමේ පිළිගත් නියෝජිතයන්ගෙන් හැදුණු කොමිටියක් කියලා කියන්න කැමතියි. අද අපි ඉදිරියට යන්න නම් එක අතකින් අපිට තරඟකාරී වෙළඳ ආර්ථිකයක් වුමනයි. අනික් අතින් අපිට සමාජ අයිතිවාසිකම් ජනතාවගේ ආරක්ෂා කරන්න වුමනයි. අන්න එතෙන්ට වුමනා මේ කරුණු සියල්ලම මෙතන තියෙනවා. මේ විප්ලවයේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග පාර්ලිමේන්තුවත් එකතු කරගෙන මුළු රටම එකතු කරව ගන්න විප්ලවයක් අද ආරම්භ කළා. මට ඕනේ රජමාලිගාවක් හදන්න නෙමෙයි. ඔබ සියලු දෙනාගේම ගේ ඔබේ රාජධානිය බවට පත් කරන්න. මගේ අනාගතය තහවුරු කරන්න නෙමෙයි. ඔබ සියලු දෙනාගේම අනාගතය තහවුරු කරාම මගේ අනාගතය තහවුරු වෙනවා. මට ඕනේ රජ පවුලක් ඇති කරන්න නෙමෙයි. හැම පවුලක්ම රජ කරවන්න. ඒ නිසා අගෝස්තු 17 දා විප්ලවය ආරම්භ කරන්න තලිය ළඟින් කතරේ ගහන්න කියලා ඉල්ලමින් ජනතාවට ජය වේවා. එක්සත් ජාතික පෙර ජය වේවා. The big story. අකුරැස්ස රැලියකට සහභාගී වෙමින් සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දුන් සිද්ධිය පිළිබඳව ඒ මහතා ඊයේ පස්වරුවේ පැවති ජනහමුවකදී අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ තමාට ද්වේෂ සහගත ලෙස අභූත චෝදනා නැගීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි. හම්බන්තොට උඩබැරගම ප්‍රදේශයේදී මේ ජනහමුව පැවැත්වුණා. මට ඊයේ ලියුමක් හම්බුණා. මට නෙවෙයි දුන්නේ. මට දෙන්න අත දික් කරා මේ වගේ තද කරලා තල්ලු කරගෙන ආවා. අර තල්ලු කරගෙන ආවේ දැන්. ඒ එන්නකොට ආදරයට පැනලා අල්ලනවා අති. මේ ඇඟිල්ලෙන් ඇල්ලුව ගමන් මේ මුද්දත් එක්ක මට තරු පෙනුණා. පොඩ්ඩෙන් ඇඟිල්ල කඩලා යනවා. ඉතින් මම බොහොම අමාරුවෙන් මේක තල්ලු කරා මෙහෙම කරලා බැරි දැන්. ඒ දෙයියනේ මගේ ඇඟිල්ල බේර ගන්නත් ඕන. හොඳට ගාලා ඉඳලා බයින්ද මාත්‍යෝ කියලා පැන්න ගමන් අවුනේ මගේ අත ඇඟිල්ල. ඒකෙන් බේරිලා යාන්තම් ගියා මේකත් කියලා. අද ගාලා දිනව මට හොඳටම. දැන් මට හැමදාම ගහනෝනේ. මට ගහනවා හොරා හොරා හොරා. හොර පවුල මුළු ඔක්කොට. රනිල් වික්‍රමසිංහට ඕන එක පැත්තකින් කියනවා රාජපක්ෂලා අතුගාදා. විනාශ කරනවා. සියලු රාජපක්ෂවරු වල දානවා. ඉතින් මේක තමයි මෙයාලගේ බලාපොරොත්තු.
දැන් ඉතින් මේ මුල්ගල් තියදී යනවා. හැබැයි 2015 පටන් ගන්න පාර 2020 ඉවර වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට හයිවේ එක හදන්න යන කාලේ යනවා. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට කිලෝමීටර් 5ක් හදාගන්න. අම්මෝ වෙලාවට හයිවේ එක ඇදුවේ නැත්තේ. අර අපේ මෙහි ඉන්න අයියන්ගේ මුල්ගල් තියෙන තිබිල්ලට අධිවේගී මාර්ගේ ගල් තියාගෙන ගියොත් හැප්පිලා මැරෙනවා යන එක. මුල්ගලේ හැප්පිලා. ඒ කිලෝමීටරෙන් මීටරයට වතුර දෙකකට ගෙවල් දීලා උත්සවයක් තියෙනවා. මීටර 100ක් කාපට් කළ උත්සවයක් තියෙනවා. උත්සව න්‍යාය. දැන් UMP එකට ඡන්දෙ දුන්නොත් ලක්ෂයක් දෙනවා. හැබැයි ණයට. හම්බන්තොට බදගිරියේ පැවති ජන හමුවකටද හිටපු ජනාධිපතිවරයා සහභාගී වුණා. මේ රටේම සංවර්ධනය ඇන හිටියා. මේ යන්න තිබිච්ච කෝච්චිය, අධිවේගී මාර්ගය මේවා ඔක්කොම නැවතුණා. Wi-Fi බහන්න දෙයක් නෑ දැන්. මෙයා ඇවිල්ලා දුන්නා Wi-Fi 1000 කීයක් දුන්නේ. මේක අරලා වහන්න විතරයි වෙන්නේ. මොකද හරිය වෙලාවෙ ඉඳලා විනාඩි කීක මේ වෙනකොට ගිහිල්ලා. ඉතින් මහා ලොකෝට දුන්නා අපේ අය තරුණයෝ අඩේ මචං මරු වැඩක් නේ මේක Wi-Fi ගහන්න. බලන්න මේ රට සම්පූර්ණ අපරාධයක් නෙමෙයි කරේ. එක්සත් ජාතිපක්ෂයට මං ගැන හරි අනුකම්පාවක් ඇවිල්ලා. අයියෝ අර මහින්ද මහත්තයා පැරද්දුවේ බලන්නකෝ නාමල් මන්ත්‍රීතුමානි චමල් මහත්තයා කතානායකතුමායි බැසිල් මහත්තයා මේ කට්ටියනේ පැර නැත්නම් ඉතින් හරි දිනලානේ දැන් මුදුම ආදරයක් මට තේරෙන්නේ නැහැ මේ කට්ටියගේ න්‍යාය. ජපානයේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී. ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි මාස 29 වන දින සිට අගෝස්තු 8 වනදා දක්වා ජපානයේ යමගුචි ප්‍රදේශයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂීන් 120 දෙනෙකු පමණ ඊට සහභාගී වීමට නියමිතයි. මම මගේ පෞද්ගලික ජීවිතය හුඟක් විනයක් හික්මීමක් ඇතුව රට වෙනුවෙන් වැඩ කරන්න මගේ හැඩගැස්ම ඇති වුණේ එක් පැත්තකින් බාලදක්ෂයෙක් විදිහට දීර්ඝ කාලයක් කටයුතු කිරීම, අනිත් පැත්තෙන් පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පාඨ කණ්ඩායමේ මම දීර්ඝ අවුරුදු දෙකක් දීතලායි පුහුණු වෙලා ඒ කටයුතු කිරීම. ඒවා තමයි පාසල් ජීවිතය තුළ මූලික වශයෙන්ම අපේ ජීවිත හඩගැස්වා ගැනීමට ඉතාම වැදගත් වෙන අවස්ථාවක්. ඒ නිසා ඒ ඉතාම උතුම් අවස්ථාවකට ලැබිලා තිබෙනවා. ඔබ සෑම කෙනෙකුට මම ආශිර්වාද කරනවා, සුබ පතනවා. මේ අතර ආසියානු පාසල් චෙස් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දුන් සිසුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් වුණා. අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඔවුන් හමු මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුන්ට සිය සුභාශිංසනද පළ කළා. මේ අතර කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස චන්දන කත්‍රාරච්චි මහතා පත් කර තිබෙනවා. සුදු වෑන් ගැන අද කතාව මේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Sari, it's a secret. වැලිත අද දින රාත්‍රී 8 සමගයි. පිස්තෝලයක් ඇතිව වෑන් රථයකින් මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවටපත් සෙබළුන් තිදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ රහස් පොලිසියට බාර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දානාවරණය කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිස්ටල් එකත් මේ වෙහිකල් එකත් බාර දීලා තියෙන්නේ මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්ල මැතිතුමාට. ඒගොල්ලන්ගේ මේ අත්අඩංගුවට ගත් රියදුරා සහ දෙදෙනාම ඔහුගේ ආරක්ෂක බටේ. මේ වාහනය තරම LTT ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්ත වාහනයක්. මේක හමුදාව විසින් පාවිච්චි කරපු මේ නම්බර එකක් UHA කියන්නේ. එතකොට මේ විදිහට 2013 ජූලි 20 වෙනිදා හමුදාපතිතුමා විසින් වෙනම රෙගුලාසි යටතේ තමයි මේ වාහන ඔක්කොම හමුදාව යටතට අරගෙන තියෙන්නේ. වාහන 767ක්. ඒ වාහන හමුදාවේ ප්‍රයෝජන සඳහා පාවිච්චි කිරීමට එදා හිටපු ආරක්ෂක ලේකම්වරයා තමයි නියෝග දීලා තියෙන්නේ. ඔහු තමයි අනුමැතිය දීලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වාහනයත් තුමාගේ අනුමැතිය උඩ ලබා දුන්නේ. දැන් අද කියනවා මේ ප්‍රසන්න සිල්ල මහත්මයා ගැන
තමුන්නාසලට මත ඇති වේලුපුල්ලේ ප්‍රභාකරන් මැතිතුමා ප්‍රකාශයක් කරා කාට අවුනත් අපි ප්‍රසන්න සිල්වට අහු වෙන්නේ නැහැ. මොකද එතුමා දන්නවා ඒගොල්ලෝ දැනගෙන හිටියා ප්‍රසන්න සිල්වට යටත් වීම තමයි භයානකම. එන්නේ ඒගොල්ලෝ බියෙම්ම හිටියේ ප්‍රසන්න සිල්. මොහු රණවිරුවෙක් මොහු තමයි මාවිල්ලාරුවේ සිට මේ යුද සටන නොනවත්වා නන්දි කඩාල් ජයග්‍රහණය කරන තුරුම එක දිගට අපේ හමුදාවට නායකත්වය දුන්න ප්‍රසන්න සිල්ලා. දැන් ඒ පිළිබඳව තමයි අර විමල් වීරවංශ මහත්තයාගේ වාචාල කටින් කියන්නේ ප්‍රසන්න සිල්ලා මහත්තයා මේ ආණ්ඩුවේ කෙනෙක් ගැත්තෙක්. මේ නෙවෙයි එහෙම කියනවා නම් ප්‍රසන්න සිල්ලා මහත්තයයි කියන්නේ ඉතාමත්ම කිට්ටුවෙක් කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේවා ඉස්සෙල්ලමත් අරන්කොට ලැබුණාම අපි තමයි බියපත් උනේ. මොකද්ද මේ ඔපරේෂන් එක? මොකද ප්‍රසන්න සිල්ලා මහත්තයා මේ ආණ්ඩුවට නෙවෙයි දන්නවනේ හදන්න හමුදාවේ මුළු ඔක්කොම දන්නවා ඌ කොච්චර කිට්ටුවේ හිටියද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඇත්තටම මේ ඊනියා දේශප්‍රේමීන් කියන කයි කියා ගන්න කට්ටිය ඒකත් පාවිච්චි කරනවා ඡන්දෙට පෙන්වන්න මේ මහින්ද රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කරන්නට ආවයි කියලා මේ කවුද මේ ප්‍රසන්න සිල්වාගේ මහත්තයාගේ ආරක්ෂක බටේන් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ පිළිබඳව දැන් CID එකට ඒකේ පරීක්ෂණ පවත්වනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වුවහොත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. මිරිහානේ අහුවෙච්ච සුදු වෑන්නකි ඒ හිටපු හමුදා නිලධාරීන් 4 දෙනා සහ මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ පිස්තෝලි එදාම උසාවියට දුන්නා එදාම අප දුන්නා. සාමාන්‍යයෙන් ගිනියවි පනත යටතේ එහෙම අප දෙන්න බෑ. කොහොමද එහෙම අප ලැබුණේ? ඊට පස්සේ මොකද ජෝන් අමරතුංග මහත්තයා කියන්නේ? එතුමා කියනවා මේ සුදු වෑන් එක ගෝඨාභය මේක ගැන හොයන්න ඕනේ. ඒ අතර හමුදාවේ ප්‍රකාශකයා කියනවා මේ සුදු වෑන් එක හමුදාවේ. මේක LTTෙන් අත්පත් කරගත්තා. හැබැයි අංක තහඩුව වැරදි මේ ස්ථානයේ තිබි. ජෝන් අමරතුංග මහත්මයා කියනවා එකක්. හමුදාවේ ප්‍රකාශකයා කියනවා තව එකක්. එතකොට ඇයි ජෝන් අමරතුංග මහත්තයාලා මේක ගෝඨගෙයි කියලා මේ වෑන් එකේ අයිතිය වෙන පැත්තකට හරවලා වෙන කතාවක් නිර්මාණය කරන්න හදන්නේ. ඒ කියන්නේ තමුන් හදන්න හදපු කතාව හෙලිවෙච්ච හන්ද නේද? එතකොට බලන්න මේ හමුදා ප්‍රකාශකයා කියන එකට පටහැනි දෙයක් කියලා ජෝන් අමරතුංග මහත්මයා මේ කරන්න හදන්නේ අර සාපරාධී ක්‍රියාව වහන එක නේද? ඒ අතුරු පාරේ රැකගෙන ඉන්නවා රාත්‍රියේ පිස්තෝලෙකුත් තියාගෙන අනුන්ගේ රාජකාරී මේ නොවන කාර්යයක් සඳහා අංක තහඩු වැරදියට යොදාගත්තු වාහනයක. එතකොට මේක පුංචි දෙයක්ද? මේක සරල දෙයක්ද? මේ ඉලක්කය කවුද? රට පුරා ඡන්ද සටනේ අනාරක්ෂිතව යන ආරක්ෂාව කපා දමලා අඩුගානේ තිබුණු ගිලන් රථය පව අයින් කළා වෛද්‍යවරු පව අයින් කරා. දැන් මේවා කරලා මේ මැතිවරණ සටනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනතුමා යන්නේ. මහින්ද රාජපක්ෂ ජනතුමාගේ ජීවිතයට LTT ත්‍රස්තවාදීන් සැලසුම් කළා අනතුරක් හානියක් කරොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේකට වග කියන්න ඕන. සුදු වෑන් සිද්ධියත් සමග දේශපාලන වාසිතකා සිදු කරන ප්‍රකාශ තුළින් සමස්ත රණවිරුවන් දැඩි කලකිරීමකට පත්ව ඇති බව අප රණවිරුවෝ නැමැති සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී. මේ වෑන් එක සහ අවියායුධ සමුවීම කලින් වකවානුවේ තිබිච්ච මේ සුදු වෑන් සංස්කෘතියට එකතු කරලා ඒ මගින් මේ හමුදාවටම පහසයක් එහෙම නැත්නම් අපහසුතාවයක් එහෙම නැත්නම් බරපතල ලෙස මානසික බිඳවැටීමකට පත්වෙන ආකාරයට ඒ දේශපාලඥයන් මේක හුවා දැක්වීමට උත්සාහ කරනවා. ඔන්න ඔයගොල්ලෝ තමයි අපේ රණවිරුවන් අපේ සොල්දාදුවන් පෝරකයට දක්වන කට්ටිය, ජිනි වලට දක්වන කට්ටිය. ඔය වීරවංශලා වගේ කටවාචාල දේශපාලඥ. අපි බලාපොරොත්තු වෙන්නේ වීරවංශයෙන් ඕක නෙමෙයි ඇත්තම. මේකට තව අඩුයි තව කොටසක්. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, එමළ ඩයස්පෝරාව ඒව නැහැ මෙතන. බැංකි මූන්ලා, දරුස්මාන්ලා, ඔබාමලා නැහැ මේකේ. හෙටානිද ඒවත් ඒගොල්ලෝ තමයි මේකට. ඒගොල්ලන්ගේ ප්ලෑන් එකක් උඩ තමයි ප්‍රසන්න සිල්වා ඉදු ජනාධිපතිව ඝාතනය කරන්න කියලා. බලන්න කාවේ නැත්තා. අද හමුදාව කලකිරලා ඉන්නවා මේ කතාවේ ඉන්න. අමුත් දෙකට කතා කරන්න බෑ. හමුදාවේ නැහැ සිරිතක් අපි වගේ මේ ඉලට ඇවිල්ලා කෑ ගහන සිරිතක් නැහැ. ඒගොල්ලන්ට විනය පද්ධතියක් තියෙනවා. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්. ඒ මහරජා ඇවිල්ලා තියෙනවා. මේ යකා නටන්නේ නෝ. නමුත් එයාට මේ සැරේ රාජ්‍ය බලය නෑ. මැර බලය නෑ. දැන් ඒකින්ද අනුන්ට මැර බලය නැති හින්දා එයාම ගහන්න හදන මිනිස්සු. එයාගේ චග්ගුඩු හමුදාව නෑ. එයා වෙනුවෙන් ගහන්න එකක් නෑ. ඒකින්ද මහරජාම ගහනවා ගිහිල්ලා. අර අහිංසකාර කරන්දිනිය කොල්ලට. ඌ අහන්නේ මොකද්ද? ඔය අතේ තියෙන රත්තරන් කෑල්ල කොටින්ගෙන් ගත් එකක්ද කියලා. මේ ජොලියට ඇහුවේ වීලුවට දුන්න টොප් පාරයා කියලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම කිසිම සිද්ධියක් එතන සිදු වුණේ නැහැ. සෙනඟ වැඩිකමට එතන එතුමා වට කරගෙන හිටිය අර එක්කෙනෙක් කවුරු හරි කෙනෙක් ආදරයට අත ඇදලා තියෙනවා. අත ඇද්දාම මුද්දත් එක්ක අතරට එතුමා අත ගැස්සුවා. ගැස්සුවා අරක පෙන්නුවා අර එතුමා මේ පැත්තට වුණා. එතෙන්දි පෙන්නුවා එතුමා මේ ගහන්න හදනවා කියලා. ඒක තමයි Facebook එක සම්පූර්ණ වැරදි. මහින්ද වාත්තර මේට ගහලා. තද වෙලා ගහලා. රතු ෂර්ට් එකක් දාලා ඡන්දිය වගේ ගහගන්නවා. මේ හිටපු ජනාධිපතිවරයා මේ රටේ
මොන ලැජ්ජාවක්ද? නෑ මං හිතන්නේ එතන මේ පුද්ගලයා අත ගන්නකොට පැටලිලා අතේ තුවාල වෙච්ච එකක් තුවාල වෙලා තියෙනවා. හීරිලා. එතකොට ඒ අත උස්සනකොට අර ගත්ත පින්තූරේ තමයි වෙනත් විදියට ඒ අය කරන්නේ. ඉතින් කවුරු හරි හිතනවා නම් විරෝධතාවය පළ කරයි කියලා ඔහුට මානසික රෝගයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේ දෙයක් කියන්න. ඉතින් මෙහෙමනේ තරහා ගියාම ඉතින් දැන් වාව ගන්න බෑ. පාර දීමේ තත්යකට වැටලා තියෙනවා. අපි කනගාටු වෙනවා ඒක ගැන. මම නම් එතන හිටියේ නෑ. නමුත් ජනමාධ්‍යයේ තියෙන පින්තූර වලින් බලපුවාම පේනවා මොකද ගැටුමක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා පහරක් දෙනවා වාගේ තමයි දැක්කේ. ඇත්ත කියන්න බෑ අපි දකින දේ කියන්න බෑ. පාක්ෂිකත්වයේ වැඩි හින්දා මහින්ද රාජපක්ෂ මන්තුමාගේ අත මිරිකලා අතත් රිදිලා ඒක හිතවත්කම ලෙන්ගතුකම වැඩි වෙලා ඇති වෙච්ච කාරණයක් විතරයි ජයග්‍රහණේ පෙර නිමිති තමයි මේ පහළ වෙන්නේ. අත අල්ලපු එක්කෙනයි අත රිදිච්ච එක්කෙනයි මහින්ද රාජපක්ෂ මන්තුමයි මේ පුද්ගලයා දෙන්නටම ප්‍රශ්නයක් නැත්නම් අපි අහන විපක්ෂයට තියෙන අමාරුව මොකද්ද? බැඳුම් කර සිද්ධියට අදාළව නිකුත් කළ කෝප් අනු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණයේ පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද කොළඹ දිසාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසාධිකරණයේ පසුගියදා නිකුත් කළ වාරණ නියෝගය අද දිනේ දක්වා බලපැවැත්වුණා. අදාළ නඩුව කොළඹ දිසාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේ සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම වාරණය තවදුරටත් දීර්ඝ කිරීම අවශ්‍ය නොවන බවයි. සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගොනු කර නඩුව අධිකරණයේ නොමග යවා ලබාගත් වාරණ නියෝගය නීති විරෝධී බවත් මේ අධිකරණ බලය නැවතීමට මූලික විරෝධතා ගොනු කරා. ඊට අමතරව සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වාරණ නියෝගය සහ අතුරු ඉන්ජන්සන් තහනම ඉල්ලා අස් කරගනු ලැබුවා. මෙහිදී උත්සාහ කරනු ලැබුවේ UMP ආණ්ඩුවේ කෝටි 4500ක පමණ මහා මූල්‍ය වංචාව මේ මොහොතේ සංගවා ගැනීමටයි. කෝප් කමිටුවේ නීති විරුද්ධ ලියවිල්ල සම්බන්ධයෙන් අපි වාරණ නියෝගයක් ගත්තා. ඒක අපි විශේෂයෙන්ම තීරණය කරා. ඒක ඉල්ලාස් කරගන්න. මොකද සමහර පිරිස කිව්වා අපි දැන් මේක හංගන්න හදනවා කියලා. ඉතින් හංගන්න ඕනේ ඇත්තට මට මේක ගන්න හේතුව උනේ දිව්ගුණසේකර මැතිතුමාට මම අඬ ගැහුවා විවෘත විවාදයකට කොහෙවත් ආවේ නැහැ. ඉතින් මට මේක අපිට ඔප්පු කරන්න තැනක් නැහැ. හින්දා අධිකරණයට ඇවිල්ලා වාරණ නියෝගයක් ගත්තා. මේක අවධානය ලබා ගන්න ජනතාවගේ. ඒකට සමහර කට්ටිය කිව්වා අපි මේක වළක්වන්න හදනවා. ඉතින් වාරණ නියෝගය අයින් කරගත්තා. දැන් ඉතින් පූර්ණ කරා කාගෙන් දන්නවනම් දැන් අයින් කරගත්තා නම් පුළුවන් නම් ගේන්න වාර්තාවක් තියෙනවනම්. හඳුන්නේති මහත්තයලා කෝප් කමිටුවේ පරීක්ෂණයට සම්බන්ධ වුණේ. දැන් එනවා කතා කරන්න කෝප් කමිටුව ගැන. කිසිම පරීක්ෂණයකට එතුමා ආවේ එතුමා හිටියා කමිටුවේ. කිසිම පරීක්ෂණයකට එතුමා ආවේ නැහැ. ඇවිල්ලා මයෙන් අහනවා මොකද වෙන්නේ මචං කියලා. ඉතින් එහෙම කතා කරපු මිනිස්සයා දැන් ඡන්දයක් ලං වෙලා දැන් කෝප් කමිටුව වාර්තාව ගැන කතා කරනවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 2020 තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. මේ සඳහා දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න නම් කර නැති අතර නවක ක්‍රීඩකින් 5 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. මෙතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ පැවති සිව්වන එක්දින තරඟයේ ලද පරාජය පිළිබඳව පුහුණුකරු මාවන් අතපත්තු ඊයේ තරඟෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පළ කළා. මම කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අපි පිටිකරණයේ පන්දු යවන්න අන්දයාංශයේ ඒ වගේම පන්දු රැකීමෙත් දුර්වලකම් නිසායි මේ තරගාවලිය අපිට පරාජය වෙන්න සිදු වුණේ. අපි හොඳ කණ්ඩායමක් එක්ක තරඟ කරනවා. මේ අංශ තුනෙන්ම ඒ කණ්ඩායම අපිට වඩා හොඳට තරඟ කෙරුවා. මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි මේ අංශ තුනෙන්ම දියුණුවක් ලබන්න ඕනේ. අපි ලෝකේ ක්‍රිකට් වල තැනකට එන්න ආපහු. එත් සමග අද රාත්‍රී 8 නිමයි. මීළඟ පුවත් විකාශය අපගේ රාත්‍රී 10ට.